ආයිබෝවන් දුවේ පුතේ. ඉතින් අදත් අපි එකතු වෙන්නේ tuition.lk බඩවියත් එක්ක උසස් පෙළ දූලා පුතාලා වෙනුවෙන් ගෙන එන දේශීය අපේ ශාන්ති කර්ම සහ ඒ දේශීය නාට්‍ය කලාවේ ආරම්භයේ සිදු වුණේ කොහොමද කියන එක පිළිබඳව සාකච්ඡා කරමින් එහි අධ්‍යයන කටයුතු වල නිරත වෙන්න. ඉතින් දුවේ පුතේ දැන් අපි සාකච්ඡා කරන්නේ දේශීය ශාන්ති කර්ම වල තිබිච්ච නාට්‍යමය ලක්ෂණ සහ සෞන්දර්යාත්මක කලා ප්‍රවේශයන් කොයි ආකාරයකටද කියලා. ඉතින් දැන් අපිට තවත් එකක් තියෙනවා අමතක කරන්න බැරි එකක්. ඒක තමයි දැන් අපේ බෞද්ධ ආගම ලංකාවේ ආගම වශයෙන් පිළිගත්තට පස්සේ මේ බෞද්ධ පූජා කර්මවල තියෙන බෞද්ධ පූජා විධික්‍රම තුල තියෙන නාට්‍යමය අංකුර අවස්ථා නාට්‍යමය ලක්ෂණ මොනවද කියන එක සාකච්ඡා කරන්නත් පුතාලට විෂය නිර්දේශය අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් අපි ඒක පිළිබඳවයි දැන් සාකච්ඡා කරන්නේ. බෞද්ධ පූජා කර්ම ආශ්‍රිතව ගොඩනැගෙන නාට්‍යමය ලක්ෂණ. දැන් අපි දන්නවා දේවානම්පියතිස්ස රජුරුවන්ගේ කාලේ අශෝක අධිරාජ්‍යයාගේ වෑයමක් වශයෙන් ලංකාවට බුද්ධ ආගම ලැබුණා. එතකොට මේ බුද්ධ ආගම මහින්ද හාමුදුරුවෝ ගෙනල්ලා මෙහි ස්ථාපිත වුණාට පස්සේ රාජ්‍ය ආගම වශයෙන් පිළිගත්තට පස්සේ අපේ සාහිත්‍ය කලාව, අපේ විහාර කලාව, විහාරාරාම ගොඩනැගීම, විහාරාරාම වල චිත්‍ර, ඊළඟට කැටයම්, ඊළඟට යම් යම් ඉන්දියානු ආభాෂයන් සහිතව ඉදි වුණා කියලා පුතාලා දන්නවා ඇති. මේක මහ විශාල ක්ෂේත්‍රයක්. මේ අපි හරිම කෙටියෙන් මේවා පිළිබඳව සාකච්ඡා කරාට මේ බෞද්ධ ආගමික වත්පිළිවෙත්වල තියෙන නාට්‍යමය ලක්ෂණ ගැන මේ බොහොම සරලව අපිට සිලබස් එකේ තිබුණාට මේ බෞද්ධ කලාව කියන එක අපේ රටේ ජන ජීවිතයත් එක්ක බැඳුණු හැබැයි ජන සමාජය තුළට වඩා යම් ප්‍රමාණයකට ප්‍රභූ සමාජ පැලැන්තියේ ව්‍යාප්ත වෙච්ච කලාවක් විදිහට අපිට සලකන්න පුළුවන්. මොකද ඒවා හරි කලාත්මක විදිහට තමයි ස්ථාපිත වෙලා තියෙන්නේ. මොකද බෞද්ධ ආගම භික්ෂූන් වහන්සේලා සමග බැඳිච්ච තත්වයක් යටතේ තමයි ගොඩ නැගෙන්නේ. එතකොට අපි දන්නවා බෞද්ධ ආගමේ පිළිවෙත් කොයි වගේද? බෞද්ධ ආගම බොහොම අල්පේච්ඡතාවය අගය කරන ආගමක් නේද? එහෙමයි සඳහන් වෙන්නේ. එතකොට මේ අල්පේච්ඡතාවයේ සරලතාවයේ ඇතුලේ කොයි විදිහටද කලාව උත්පාදනය වන්නේ? ඔන්න අපිට හිතන්න වෙනවා. ඉතින් එතකොට අර ලෞකික ආශාවන්, උවමනාවන්, එපාකම් ඒ බලාපොරොත්තු ඉටු කරනවාට වඩා මනුෂ්‍යයාට නරඹලා සතුට දනවගෙන සිටෙහි අල්පේච්ඡතාවයේ සරල බව ශූන්‍යත්වයේ වැනි හැඟීමක් ඇති කරගැනීමේ අරමුණින් තමයි බෞද්ධ කලාව කියන එක ගොඩනැගෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා නේද? අපේ බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා නිධන් කරලා තියෙන ස්ථාන අපි ඒවට චෛත්‍යාර කියලා කියනවා. ඊළඟට බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලැබූ ස්ථානය අපි බෝධිය කියලා කියනවා ඒවට නේද? ඊළඟට උන්වහන්සේගේ ප්‍රතිමාවල් වන්දනා කරන විහාරගෙවල් තියෙනවා නේද? ඉතින් මෙන්න මේවා තමයි බෞද්ධ කලාවන් වශයෙන් ගොඩනැගෙන්නේ. ඉතින් මේ විහාරාරාම සංඝාරාම තුල වාස්තු විද්‍යාත්මකව පාෂාණ පාවිච්චි කරලා මැටි හා ගල් ඒ වගේ අමුද්‍රව්‍ය පාවිච්චි කරලා බොහෝම රාජ්‍ය අනුග්‍රහය සහිතව මේවා ඉදි වුණා නේද? අපි අපේ මහා වංශයේ පෙරලා බලපුවාම මහා වංශයේ හැම රජ කෙනෙක්ම අනුග්‍රහකත්වයේ දක්වලා තියෙන බව පේනවා බෞද්ධ ආවේර විහාරය ඉදි කරන්න. ඊළඟට කැටයම් නේද? සඳකඩ පහන, මුරගල, කොරවක් ගල්, පොකුණු, සංඝාවාස මේවා ඉදි කරන්න මේ බෞද්ධ ආభాසයේ සහිත කලාත්මක වාස්තු විද්‍යාත්මක තත්ත්වයන් තමයි අපි දකින්නේ. ඒක පත්තක් අපේ නර්තන දැන් අපිට මේ වෙන මේ චිත්‍ර කියන්නේ අපේ කලාව නෙමෙයි කියලා අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. කලාව කිව්වම ඔක්කොම එකයි. ඒකේ එක්තරා කලාව කියලා කිව්වම සියල්ලම එකක්. ඒ කලාවේ කලාත්මක ප්‍රභේද තියෙන්න පුළුවන් සංගීතේ, නර්තනයේ, චිත්‍රාදී වශයෙන්. එච්චරයි. එතකොට ඒකට අදාළ ඒ කලා මාධ්‍යයට අදාළ වෙන ඒ වස්තුව විකාශනය කිරීමට අදාළ වෙන යම් ආකාරයක ආකෘතික ලක්ෂණ වෙනම තියෙනවා. එතකොට අපි යන්න මේක දෘශ්‍ය කලාව, මේක ප්‍රසංගික හෝමෝම් කියලා බෙදනවා. එතකොට බෞද්ධ ආభాෂය ලැබපු කලාව තමයි අපිට බෞද්ධ කියන්නේ ලංකාවට බෞද්ධ ආගම පිළිගත්තට පස්සේ අපිට තියෙන්නේ. හැබැයි අපි මතක තියාගන්න ඕනේ
කොයි තරම් බෞද්ධ ආගම ලංකාවේ රාජ්‍යාගම වශයෙන් මිනිස්සු පිළි අරගෙන මිනිස්සු ඒ සංස්ථාවන් නැති කරලා නේද මොනවද වැවයි දාගවයි ගමයි පන්සලයි මෙහෙම කියලා නේද සංඝා වාසයකට කිට්ටු ගමක් හදාගෙන ඒත් පස්සේ සියලුම ඉඩකඩම් ආයිති වෙන්නේ විහාරයට සහ ප්‍රභූ පැලැන්තියට. එතකොට ඒ සාමාන්‍ය මිනිස්සු වාසය කරේ ඒවට අදාළව යටත්ව ජීවත් වුණේ. ඉතින් ඒ වගේ ක්‍රමවේදයක් තමයි මේ ජන සමාජය තුළ පස්සේ කාලෙක ඇති වුණේ. එතකොට අපේ පැරණි ස්වදේශික ජන කණ්ඩායම් වල පැවති ඇදහිම් වලට මොකද උනේ? යක්ෂයන්, දෙවියන්, ග්‍රහ දෙවියන්, ස්වභාවික වස්තු වන්දනාව, මලවුන් වන්දනාව කියලා අපි සාකච්ඡා කරපු ඒ ඇදහිලි වලට මොකද උනේ? ඒවත් ඒ විදිහටම පැවතුණා. රජවරුන් සහ භික්ෂූන් වහන්සේලා වෙනම සමාජ තත්වයන් යටතේ ඔවුන්ගේ ප්‍රතිසමාජ විප්ලවය පවත්වාගෙන ගියාට අපේ වැඩිපුරම ජීවත් වුණේ සාමාන්‍ය මිනිස්සු, වැඩ කරන පන්තියේ මිනිස්සු. එතකොට ඔවුන් ගොවීන්, කම්කරුවන්, විවිධ වෘත්තීන් පවත්වාගෙන ආපු කම්මල්කරුවන්, ඊළඟට බටපොතු වියපු, රෙදි හොදපු සාමාන්‍ය ජන කණ්ඩායම් තමයි වැඩිපුරම ජනාවාසවල හිටියේ. ඒතර මේ ප්‍රභූන් සහ සංඝාරාම නඩත්තු කිරීමේ ව්‍යායාම කරේ මේ වැඩ කරන මිනිස්සු. ඒතර ඔවුන්ට මේ බෞද්ධ ආගම තේරුනේ නැහැ. ඇයි? මේක වෙනම භාෂාවකින් තියෙන්නේ. පාලි, අභිධර්මය මේවා හරි විශාල කාලයක් වැය කරලා නේද භික්ෂූන් වහන්සේ කෙනෙක් වෙන්නේ ගිහි ජීවිතය අතහැරලා ඉල්ලනේ නේද? එතකොට ගිහි ජීවිතය අතහැරලා ආපු භික්ෂූන් වහන්සේට වෙලාව තියෙනවා මේ ධර්මය පිළිබඳව ගැඹුරු සාකච්ඡා පවත්වලා අභිධර්මය ගවේෂණය කරලා නිර්වාණය අවබෝධ කර ගැනීමට උචිත පරතරය හදනවා. එතකොට ඒක පවත්වාගෙන යන්න වැඩ කරේ කවුද? සාමාන්‍ය මිනිස්සු. ඒ සුඛදායක විහාරා සංඝාවාස ජීවිතය ඒක පවත්වාගෙන යාමට සාමාන්‍ය මිනිස්සු ජීවිත වැඩ කළා. එතකොට ඔවුන් මේ සමාජයෙන් දුරස්ත වුණා. ඔන්න බලන්න සමාජයේ කැඩෙන හැටි. එතකොට දුවේ පුතේ බෞද්ධ ආගම කියන එක ඔවුන්ට බලෙන් දෙන්නට උත්සාහ කළාට ඔවුන් තාමත් අර ජීවිතෙමයි ගත කරේ. එතකොට ඔවුන් තාමත් ස්වභාවික වස්තු වන්දනාව පවත්වාගෙන ගියා. ඔවුන් දිගටම දෙවියන් ඇදුවා. ඔවුන් දිගටම ගොවිතැන් කරන්න ඉරහඳ දෙවියන්ට මේ ගීත ගායනා කළා. නේද? අපි කුඹුරට බහින්නේ ඉර දෙවියන්ට කන්නලව් කරලා නේද? පුතාලා ජනගීත ගැන අහලා ඇතිනේ නේද? ඉර දෙවියන්ගේ ඉර ගලගාවා, සඳ දෙවියන්ගේ සඳ ගලගාවා, ඝන දෙවියන්ගේ කෝවිල ගාවා කියලා තමයි මේ සියලුම වැඩ ආරම්භ කරන්නේ. නේද? තෙල් ගාලා හිස පීරන්නේ නැන බොහොම පිරිසිදුවට තමයි කුඹුරට වහින්නේ. නේද? එතකොට මේ ගැමි ජීවිතය තුල කොයිතරම් බෞද්ධ ආගමාවත් ඒ ගැමියාගේ සම්ප්‍රදාය තුල දේව, යක්ෂ සහ ඒ පැරණි ඇදහිලි විශ්වාසත් එක්ක තිබිච්ච සම්බන්ධය නතර වුණේ නැහැ. හැබැයි මේක ලස්සනට සිදු වුණා කොහොමද? බෞද්ධ ආගමික වත්පිළිවෙත් සහ මේ ගැමි සාම්ප්‍රදායික ඇදහිලි දෙක එක ලස්සනට ඒක මිශ්‍ර වුණා. අන්න ඒක පැහැදිලි කරනවා ඉදිරිවීර සරච්චන්ද්‍ර මහත්මයා විශාල ගවේෂණයක් කරලා අපේ සමාජයේ ගැමි සමාජය පිළිබඳව එතුමා ඊටාම වියතෙක් විදිහට ඒ කාලයේදී බෞද්ධ ආගම භාෂාවන් පිළිබඳව හසල දැනුමක් තිබිච්ච විද්වතෙක් විදිහට සහ ඒක ගැමියාගේ ජීවිතය ගැන නොදන්නාකම ඇතුළේ ඒවා පිළිබඳ පර්යේෂණ කළා ඔය ගැමි නාටකේ රචනා කරලා ඒ තුල තියෙනවා මේ ගැමි ආගම සහ බෞද්ධ ආගම එකට ගැළපිච්ච හැටි. එතකොට මේ ගැළපීම ඇතුලේ ශාන්ති කර්මයක් පවත්වනකොටත් බෞද්ධ ඇදහිල්ල කියන එක තියෙනවා. බුදුන් වහන්සේට මල්ලෙහන් වල මල්ලෙහන් පහන් පත්තු කරලා බුද්ධ තෙරුවන් වන්දනා කරලා තමයි දේවාරාධනා කවි කියන්නේ මල්ලෙහන් වලට ශාන්ති කර්මවල. අන්න බලන්න ආගම් දෙක මිශ්‍ර වෙන හැටි. ඒ වගේම තමයි දැන් බෞද්ධ ආගමික වත්පිළිවෙත් තුල මේ නාට්‍යමය ලක්ෂණ කියන එක තියෙනවද කියන එක පිළිබඳව පස්සේ කාලෙක විවිධ විද්වතුන් යම් යම් පරීක්ෂණ පැවැත්වුවා. විවිධ පර්යේෂණ ව්‍යාපෘති පැවැත්වුවා. එතකොට ඒ ඔස්සේ පුතාලට නිර්දේශ කරලා තියෙනවා බෞද්ධ වත්පිළිවෙත් කිහිපයක් නාට්‍යමය ලක්ෂණ අන්තර්ගත වෙන. පුතාලට පෙන්වන්න මම කැමතියි
අපි දන්නවා බෞද්ධ භික්ෂූන් වහන්සේලා අතර සංඝා ඒ කියන්නේ විහාරාරාම ඇති වුණාට පස්සේ පිරිත් පින්කම කියලා එකක් තියෙනවා නේද? එතකොට රාජ්‍යාගම ගාභාව බවට පත් වුණාට පස්සේ මේ සාමාන්‍ය කුල පිළිබඳව සලකලා බලලා මේ සාමාන්‍ය මිනිසුන්ව විහාරවල භික්ෂූත්වයට එකතු කරගන්නවා නේද? අපි දන්නවා ඒකට සංස්කෘතියක් තියෙනවා. හිස මුඩු කරලා කසා වස්ත්‍ර ඇඳලා පන්සලේ තමයි ජීවත් වෙන්න ඕනේ. ධර්මයේ පිළිබඳව අධ්‍යයනය කරන්න ඕනේ. ඒක ගැඹුරු තැන් සොයා බලන්නට ඕනේ. එතකොට විනය ශික්ෂිත ක්‍රමයක් ඔස්සේ තමයි මේ බෞද්ධ වත්පිළිවෙත් කියන එක බෞද්ධ ආගමත් එක්ක බැඳිච්ච සමාජය ගොඩ නැගෙන්නේ. එතකොට ඒ සමාජය තුල මේ නාට්‍යමය ලක්ෂණ අන්තර්ගත වෙන පුදපෙත් මොනවාද? ඒව තමයි අපි සලකන්නේ පිරිත් පින්කම, යුගාසන බණ, ආලවක දමනය, මිලිඳු නාගසේන ධර්මදේශනා, ඊළඟට දොරකඩාස්න වැනි බෞද්ධ පූජා කර්ම නැත්නම් බෞද්ධ වත්පිළිවෙත් කිහිපයක් තිබෙනවා. නාට්‍යමය ලක්ෂණ නැත්නම් නාට්‍යමය අපි කියන්නේ අනුකරණය, සමාරෝපය, අනුරූපණය, සතර අභිනය භාවිතය, උපකරණ ඒ කියන්නේ සැරසිලි භාවිතය වගේ නාට්‍යමය ලක්ෂණ කිහිපයක් අන්තර්ගත වෙලා තිනවා. එතකොට අපි සොයලා බලමු එකින් එක කොයි විදිහටද මේවා අන්තර්ගත වෙලා තියෙන්නේ කියලා. පිරිත් පින්කම ගත්තාම පුතාලා දුවලා දන්නවා පිරිත් සජ්ජායනය කරන්න මණ්ඩපයක් තනනවා නේද? මේ මණ්ඩපේ තැනීමේදී අද නම් ඉතින් කඩදාසි විටිකොල වගේ දේවල් පාවිච්චි කරනවා. නමුත් පැරණි කාලයේදී අපිට අමුද්‍රව්‍ය සොයා ගැනීමට අපේ පරිසරයේ ඕන තරම් තිබුණා. ඉතින් ඒවා ආශ්‍රය කරගෙන ගොප්කොළ, එල්කෙසෙල් පතුරු, පුවප්පටි, උණ, ඊළඟට ඒ වගේ ස්වභාවිකව නවකොලාතු, ශාස්ත්‍රීයත්වයේ මතු කරන තැඹිලි මේ වගේ දේවල් පාවිච්චි කරලා ඉතින් මනරම් මණ්ඩපයක් තරනවා භික්ෂූන් වහන්සේලාට පිරිත් සජ්ජායනා කරන්න. එතකොට බලන්න එතන තියෙන සජ්ජායනාවක්. සංගීතය නේද? සජ්ජායනාවක තියෙන දැන් අපි දන්නවා ඕක කතෝලික ආගමේ තියෙනවා චාන්ට් ගායනා කියලා නේද? ග්‍රෙගෝරියන් පාපොරයා විසින් ආරම්භ කරපු චාන්ට් ගායනාවල ඒක තියෙනවා. එතකොට ඒ චාන්ට් ගායනාව වගේම දෙයක් තමයි මේ සංගායනාව, පිරිත් සජ්ජායනාව කියලා කියන්නේ. භික්ෂූන් වහන්සේලාගේ විවිධ පරාසයන් වල හඬ නේද? භික්ෂූන් වහන්සේලා ගණනාවක් 7කට වැඩි 7ක් හෝ ඊට වඩා ඒ වගේ ප්‍රමාණයක් තමයි අවම වශයෙන් ඉන්නේ. එතකොට මේ 7 නමක් මේ පිරිත් මණ්ඩපයට බොහෝම ගාම්භීර විදිහට, ගෞරවනීයට විදිහට, භක්තිවත් විදිහට මේක වඩම්මලා මුළු රැයක් එළි වෙනකන් සමහර වෙලාවට රැයවල් 7ක් එහෙම නැත්නම් 3 මාසයක් නැත්නම් මාස 7ක් මේ වගේ දීර්ඝ කාලයක් තිස්සේ මේ පිරිත් සජ්ජායනාවන් පවත්වනවා. එතකොට පිරිතෙහි තියෙන්නේ ශාබ්දික බලය, මේ හඬෙහි ශක්තිය තමයි තියෙන්නේ. එතකොට ඒ සජ්ජායනාවල් වල තියෙන හඬ භාවිතය තුලින් යම් කිසි සිතක් අපේක්ෂා කිරීම මෙතනදී සිදු වෙනවා. එතකොට අර පැරණි අපේ බෞද්ධ සංස්කෘතිය නැවත අනුකරණය කිරීමක් තමයි අපි මෙතනදී දකින්නේ. එතකොට පිරිත් පින්කමෙහි ඒ භික්ෂුන් වහන්සේලාට ආරාධනා කිරීම, ඊළඟට වැඩමවීම, බොහොම ලස්සනට පොලිමේ වඩම්මලා කකුල් දෝවණය කරලා නේද, පාල් දෝවණය කරලා භික්ෂුන් වහන්සේලාව ඒ ස්ථානගත කරලා ඒ වත් පිළිවෙත් කරලා එතන රැයක් එළි වෙනකම් බොහොම ඇසීමට ඉතාමත් මනරම් වෙන විදිහේ වචන භාවිතා කරලා බොහොම අපි තුල ශ්‍රද්ධාව, භක්තිය ඇති කරන සජ්ජායනාවක් විදිහට තමයි පිරිත ගොඩනගන්නේ. ඉතින් එතකොට අපේ මනස සුවපත් වෙනවා. එතකොට අර ශාන්ති කර්මයක තියෙන අපේක්ෂාවම තමයි මෙතනදී ඇති කරන්නේ. විෂ බීජ නැති කිරීම, වස්තුස් නැති කිරීම, ඊළඟට සිත ශාන්තිය අපේක්ෂා කිරීම වගේ මානසිකව පොදු අපේක්ෂාවන් ඉටු කර ගැනීම උදෙසා තමයි පිරිත් සජ්ජායනාවන් සිදු කරන්නේ. එතකොට ඒ ආගමික භක්තියත් ඒ තුලින් ජනනය වෙලා ඔන්න මිනිස්යාගේ සාමූහික ක්‍රියාකාරකමක් විදිහට පිරිත් සජ්ජායනාව තියෙනවා. එතකොට ඒ තුල අනුකරණය, සමාරෝපය, ඊළඟට අභිනය භාවිතයක් නැහැ, රඟපාන්නේ නැහැ කවුරුත්. නමුත් අපි දන්නවා ඒ මුළු ක්‍රමය පුරාම ගායනය, ඊළඟට බෙහෙරි වාදන තියෙනවා නේද? ඒ වගේ දේවල් වලින් අපිට නාට්‍ය කලාවේ මූලිකම ලක්ෂණ පිරිත් සජ්ජායනාවේ තියෙනවා කියලා අපිට අවබෝධ වෙනවා. ඊළඟට අපි ගියොත් එහෙම දොරකඩාස්න මේ තියෙන පුතාලට බලන්න පුළුවන් ඉතා මනරම් විදිහට හදාගත්තු පිරිත් මණ්ඩපයක්.
ඉතින් බලන්න කොයිතරම් ලස්සන කලාත්මක නිර්මාණයක් විදිහට මේක ඉදිරිපත් කරන්න කියලා නේද? පිරිත් මණ්ඩපයක් හදනකොට ගමේ තරුණ පිරිස් ඒකට එකතු වෙනව නේද? අමුද්‍රව්‍ය සොයා ගන්නවා. ඒකේ හැඩය බලන්න හරි ලස්සන හැඩයක් තමයි පිරිත් මණ්ඩපේ තියෙන. ඉතින් ඒවා කලාවට තමයි අයිති වෙන්නේ. බෞද්ධ කලාත්මක සංවේදන තමයි මේ වයින් අපිට මතු කරලා ගන්නෙ. හොඳයි. අපි ඊළඟට යනවා දොරකඩාස්න. ඔන්න දොරකඩාස්න කියලා කියන්නේ කුමක්ද? දොරකඩාස්න කියනවා මේක කලාතුරකින් තමයි දැන් නම් අපිට දකින්න තියෙන්නේ. පුරාණ විහාරස්ථානවල තාම පවතිනවා. ඉතින් විහාර දේවාල ඉඩ කඩම් පිළිබඳව යම් ප්‍රමාණයක මිනිස්සුන්ව දැනුවත් කිරීමේ අරමුණින් තමයි මේ දොරකඩාස්න කියන එක පවත්වන්නේ. එතකොට මේක බොහොම විචිත්‍රවත් පෙරහැර තියෙනවා. දොරකඩාස්න ඉදිරිපත් කරන තරුණ දරුවන්ව දේව දූතයන් වශයෙන් සමාරෝපණය වෙන්නට සලස්වනවා. ඔවුන්ට දෙවියන් වශයෙන් ඒ දෙවියන්ගේ වේශය අපිට මැවෙන ආකාරයට ඇඳුම් ආයිත්තම් අන්දලා ආභරණ පලන්දලා ඔවුන් මේ සඳහා සූදානම් කරලා එවුන් පුහුණු කරවලා ඒ වුමනා කරන ගායනා ඊළඟට ගාථා පාඨ සූත්‍ර පිට දේශනාවන් ඔවුන්ට කටපාඩම් කරවලා ඔවුන් සූදානම් කරන්න සෑහෙන කාලයක් ගත කරනවා. ඊට පස්සේ ඔවුන් ඒකට පිරිසිදුවට සූදානම් කරලා බොහොම ප්‍රසන්න ආකාරයට මේ දේවාල තල්පත කියවීම ඊළඟට මේ දේවාලයට පෙරහැරින් වැඩමවාගෙන යාම බෙහෙරි වාදන වගේ දේවල් අපිට මෙතනදී දකින්නට පුළුවන්. එතකොට මේ ඊටා කුඩා වයසේ ඉන්න දරුවන්ව තමයි මෙතනදී යොදාගන්නේ. ඔවුන් බොහොම පිරිසිදු දරුවන් විදිහට සලකන නිසා. එතකොට දොරකඩාස්න කියවනකොට ඒ සතියකට කලින් ඉඳලම පන්සලේ ඉඳන් පුහුණු වෙලා ඊළඟට සංස්කෘත සිංහල පාලි මිශ්‍රිත භාෂාවකින් තමයි මේවා ලියවිලා තියෙන්නේ. එතකොට ඒ දොරකඩාස්න ගායනා කරනකොට ශබ්ද මහදූර්ය ඊළඟට වචන උච්චාරණය පිළිබඳව යම් ආකාරයක පුරුද්දක් හැකියකමක් ඇති වෙන ආකාරයට මේ දරුවන් භික්ෂුන් වහන්සේලා පුහුණු කරනවා. එතකොට දොරකඩාස්න ඇති කරගන්න විශේෂයෙන්ම මේ සති පිරිත පැවැත්වලා මේ තෝරගත් දරුවන්ව දේව දූතයෙක් විදිහට අන්දලා ඔහුගේ සහායකයන් දෙන්නෙක් දෙපැත්තෙන් තවත් සූදානම් කරලා මේ තල් ගොබයක් පිළිගැන්වීම සිද්ධ කරනවා. ඊට පස්සේ මේ භික්ෂුන් වහන්සේ නමක් ලිතක් බලලා දේව දූතයා ගමන ආරම්භ කරන්න ඕන කරන විහෝරාව තීරණය කරලා මේක කියවන්න සුදුසු වෙලාව නැකත සාදා ගන්නවා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේ විසින් විහාර තල්පත කියවනවා, විහාර අස්න කියවනවා. මේ විහාර අස්නේදී ඒ ප්‍රදේශයට අයත් වෙන සියලුම පන්සල් වල නාම ග්‍රාම නම් සියල්ල උච්චාරණය කරලා කිව යුතු වෙනවා. එතකොට මේ දේවාල වලට අධිකෘත දෙවි දේවතාවුන් වෙනුවෙන් රාත්‍රියේදී මහා මංගල සූත්‍රය ආටානාටි සූත්‍රය ආදී දේශනා කරලා ඒ දෙවියන්ට ආශිර්වාද පැතීම සිදු කරනු ලබනවා. ඊළඟට ගොඩක් වෙලාවට දේවාල තල්පත ලිවීම ආරම්භ කරනවා. ඊට පස්සේ ඒ දේවාලයන් දෙවිවරුන්ට රාත්‍රී පිරිතට පැමිණලාට ආරාධනා කරනවා. ඊළඟට තල්පත් සතරක ලියලා මේවා පණිවිඩ විදිහට ලීයක එල්ලලා දෙකොනෙහි එල්ලලා කඩුවක් අරගත්ත මේ මුර දේවතාවුන් වහන්සේලා මැද්දේ අර දේවතා කියන්නේ දේව දූතයා වශයෙන් පෙනී සිටින දරුවවත් රැගෙන පෙරහැරකින් දේවාලයට යනවා. ඊට පස්සේ දේවාලයේ සතර කොනෙහි මේ දේවාල තල්පත එල්ලලා ඔන්න ආපසු පෙරහැරින්ම පන්සලට එනවා. ඒ ඇවිල්ලා ආවට පස්සේ පිරිත් මණ්ඩපයේ අසලදී ඒ දේව දූතයා හා භික්ෂුන් වහන්සේ අතර උත්තර ප්‍රත්‍යඋත්තර වශයෙන් සංවාද ඇති වෙනවා. එතකොට භික්ෂුන් වහන්සේ ප්‍රශ්න අහනවා, දේව දූතයා පිළිතුරු දෙනවා. එතකොට මේවා ඉතා විචිත්‍ර විදිහට බොහොම ව්‍යක්ත විදිහට මේ දරුවා ඒ දේව දූතයාගේ චරිතයට සමාරෝපේ වින් දරුවා භික්ෂුන් වහන්සේට පිළිතුරු දිවිය යුතු වෙනවා. මොකද දේව දූතයෙක් විදිහට තමයි මේ දරුවව පුහුණු කරන්නේ. එතකොට මේ ප්‍රශ්න විචාරීමේදී දේව දූතයා දොරකඩාස්නෙහි පෙළ ශබ්ද නගා කියවමින් සතරවරන් දෙවිවරුන්ට ඒ පිළිබඳව දැනුවත් වෙන ආකාරයට ඔවුන් මෙතන වැඩ සිටින ඔවුන් මේ අසා සිටින බව පැහැදිලි. එතකොට මේ දෙවියන් සහ විහාරය අතර තියෙන සම්බන්ධය ඔවුන් දෙවිවරුන්ගේ තියෙන ආශිර්වාදය ශක්තිය මේ සියලුම දෙවියන් මේ සමාජය වෙනුවෙන් ලැබෙනවා කියන විශ්වාසය මත පදනම් වෙලා බෞද්ධ වත්පිළිවෙලක් විදිහට තමයි දොරකඩාස්න ගොඩනැගෙන්නේ. එතකොට මේ
මේ ආකාරයට ගත්තාම මේ දොරකඩ අස්නෙහි අපි දකිනවා සමාරෝපය, ඒ කියන්නේ දරුවන් දෙවියන් විදිහට සමාරෝපය වෙනවා. ඊළඟට ශබ්ද උච්චාරණය සිදු කරන යම් කිසි ආකාරයක ගායනා අපිට දකිනවා. අනුකරණයන් තියෙනවා. ඉතින් ඒතර අර නාට්‍යයක ගොඩනැගිලා මූලික නාට්‍යමය ලක්ෂණ මේ තුල අන්තර්ගත වෙලා තියෙන නිසා අපි කියනවා දොරකඩ අස්න නාට්‍යමය ලක්ෂණ ඇතුළත් බෞද්ධ වත්පිළිවෙතක් කියලා. ඊට අමතරව ආලවක දමනය. බුදුන් වහන්සේ ආලවක කියන යක්ෂයාව දමනය කරපු ආකාරය බොහොම නාටකීයයි. නේද? මේ ආලවී කියන රටේ අලව් රජතුමාට ආලවක යක්ෂයා මුණ ගැහිලා පොරොන්දුවක් වෙනවා මිනිස් බිල්ලක් මේ දෙන්නට ඕනේ කියලා. ඉතින් එතකොට මේ මහ විශාල විනාශයක් සිද්ධ වෙන්න යන අවස්ථාවක්. මේකෙන් මේ රට ගලව ගන්න මේ බුදුන් වහන්සේ ඉදිරිපත් වෙලා ආලවකයව দমনය කරන්න මේ ආලවකයාගේ යක්ෂයාගේ භවනට වඩිනවා. එතකොට මේ විමානයට වැඩම කරන අවස්ථාවේදී ආලවක යක්ෂයා එතන නැහැ. ඉන්නේ ඔහුගේ සේවකයා ගද්‍රබ. එතකොට ගද්‍රබ යක්ෂයා සමග යම් ආකාරයක සංවාදයක් ඇති වෙලා දැන් බුදුන් වහන්සේ ආලවක යක්ෂයාගේ අසුනේ වාඩි වෙලා ඉන්නවා ආලවක යක්ෂයා එනකම්. එතකොට ආලවක යක්ෂයා ඇවිල්ලා බුදුන් වහන්සේට කියනවා මහාන වහාම මගේ ආසනෙන් නැගිටලා යන්න. ඊට පස්සේ බුදුන් වහන්සේ නැගිටලා යනවා. ඊට පස්සේ ආයෙ කියනවා නෑ ගිහිලා ආපහු වාඩි වෙන්න මේ අසුන් ගන්න. බුදුන් වහන්සේ ආයෙ ඇවිල්ලා වාඩි වෙනවා. අසුන් ගන්නවා. ඊට පස්සේ කියනවා ඔබ දැන් ආයෙ යනවා. තුන් පාරක් විතර කරාට පස්සේ බුදුන් වහන්සේ තුන්වෙනි පාරෙන් එහාට යන්නේ නැහැ. ඔවුන් බුදුන් වහන්සේ සහ ආලවක යක්ෂයා අතර ඇති වෙනවා සාකච්ඡාවක්. එතකොට මේ සාකච්ඡාව තුළින් බුදුන් වහන්සේ ධර්මයේ තමයි දේශනා කරන්නේ ආලවක යක්ෂයාට. එතකොට ඒ මිනිසුන් මරණයක කොයිතරම් පාපයක්ද, ඒන් කොයිතරම් තමන් අශුද්ධ කෙනෙක් බවට පත් වෙනවද, තමන් කොච්චරම් සාහසික වෙනවද කියන එක බුදුන් වහන්සේ ධර්මයෙන් මේ ආලවක යක්ෂයාට ඔහුගේ দমনය කරලා ඔවුම කියන්නේ තමන් කරපු වැරද්ද පිළිබඳව යම් අවබෝධයක් ඇති කරනවා. එතකොට මෙන්න මේක නාට්‍යමය ආකාරයෙන් විහාරස්ථානයේ ඉදිරිපත් කරනවා. එතකොට භික්ෂුන් වහන්සේ නමක් තමයි මේ බුදුන් වහන්සේ වෙනුවට මේ සාකච්ඡාවට එන්නේ. එතකොට ගිහියෝ දෙන්නේ ගද්‍රබයා සහ ආලවක යක්ෂයා විදිහට සමාරෝපය වෙලා ආලවී රජුරු විදිහට සමාරෝපය වෙලා ඒට උචිත විදිහේ ඇඳුම් පැළඳුම් වස්ත්‍ර දාගෙන මේ නාට්‍යයක් ආකාරයට විහාරස්ථානයේදී ඉදිරිපත් කරනවා. එතකොට මේකත් අපි සලකනවා අනුකරණය, සමාරෝපය, ගැටුම, අනුශාංගික කලාවන් භාවිතා කිරීම වැනි නාට්‍යමය ලක්ෂණ ඇතුළත් බෞද්ධ වත්පිළිවෙතක් හැටියට. ඊළඟට අපි ගත්තොත් එහෙම පුතේ දුවේ මිලින්ද ප්‍රශ්නය. මිලිඳු රජතුමා නාගසේන හිමියන් මුණ ගැහුණු වෙලාවේ මිලින්ද රජතුමාට තිබුණු ලෞකික ජීවිතය සහ ලෝකෝත්තර ජීවිතය පිළිබඳව ඔහුට තිබුණු ගැටලු භික්ෂුන් වහන්සේ සමග සාකච්ඡා කරලා විසඳා ගන්න ආකාරය ඒ පැරණි සිදුවීම නැවත අනුකරණය කිරීමක් තමයි මිලිඳු නාගසිංහ ධර්මදේශනා කියන බෞද්ධවත් පිළිවෙතින් ඉදිරිපත් කරන්නේ. එතකොට මිලිඳු රජ හැටියට උපාසක මහත්මයෙකුත් භික්ෂුන් බුදුන් මේ නාගසේන හාමුදුරුවන් හැටියට අපේ භික්ෂුන් වහන්සේ නමකුත් සමාරෝපණය වෙලා මේ ධර්ම සාකච්ඡාව පැවැත්වුණා. එතකොට මෙතනදී වැදගත් වෙනවා ධර්ම සාකච්ඡාව නිසා මිලිඳු රජුරුවන්ගේ ඒ ලෞකික සහ ලෝකෝත්තර ජීවිතය පිළිබඳ තිබුණු ගැටලු निराකරණය කරන ආකාරය. එතකොට මේක දිහා බලාගෙන ඉන්න බැතිමතුන් යම් ප්‍රමාණයකට ඒ මිලිඳු ඒ දෙදෙනා අතර තියෙන සාකච්ඡාවෙන් ධර්මයේ Taman උකහා ගන්නවා. ඉතින් මෙන්න මේ අරමුණු ඉටු කර ගැනීමේ පරමාර්ථයෙන් තමයි මේ තුලක් තියෙනවා සමාරෝපය, අනුකරණය, ඊළඟට සංවාද භාවිතය, උත්තර පත්‍ර වශයෙන් නම් ගැටුමක ස්වරූපයකින් තමයි මේක කියන්නේ. ගැටුමක් කියලා කියන්නේ හැම වෙලාවෙම ගහමරා ගන්න එක නෙමෙයිනේ. නාට්‍යයක නේද? අදහස් විමසීම. අදහස් අතර ගැටීමෙන් යම්කිසි අර්ථයක් මතුවීම තමයි අපි ඝට්ටනයේදී ඉදිරිපත් කරන්නේ. නැතුව මේ දෙන්නේ ගහගන්න එක නෙමෙයි ගැටුම කියලා කියන්නේ. යම්කිසි සංවාදයක් තුලින් උත්තර සහ ප්‍රත්‍යෝත්තර වශයෙන් ගොඩනැගෙන සංවාදයේ තුලින් යම් අර්ථයක් සමාජයට සංනිවේදනය වීම තමයි මෙතනදී සිදුවන්නේ. එතකොට අන්න ඒ කාරණය මේ මිලිඳු නාගසිංහ ධර්ම සාකච්ඡාවෙනුත් පැහැදිලි වෙනවා. ඊට අමතරව පුතාලා දැකලා ඇති යුගාසන බණ කියලා අපේ පැරණි ක්‍රමයක් තියෙනවා. ඒක කවි බණ තියෙනවා. එතකොට මෙතනදිත් වෙන්නේ ධර්මයේ පිළිබඳව යම් සාකච්ඡාවක් ගොඩනැගෙන එක. එතකොට මේ ධර්ම සාකච්ඡාව තුළින් ශ්‍රද්ධා භක්තිය ඇති කිරීම,
ධර්මයේ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම තමයි මෙතනදී සිදුවන්නේ. ඉතින් මේ බඳු බෞද්ධ පූජාවත් පිළිවෙත් තුලත් නාට්‍යමය ලක්ෂණ අනුකරණය, සමාරෝපය, අනුරූපණය, සංවාද ඉදිරිපත් කිරීම, යම් ආකාරයකට පසුබිමක් ගොඩනැගීම කියන කාරණා අන්තර්ගත වෙලා තියෙන නිසා අපේ බෞද්ධවත් පිළිවෙත් තුලත් නාට්‍යමය ලක්ෂණ ගැබ්බෙනවා කියලා අපිට පැහැදිලි වෙනවා. ඉතින් අපි තවත් මෙවැනිම වැඩසටහනකින් හමු වෙමු. පුතාලා මේවා ආශ්‍රය කරගෙන ප්‍රශ්න වලට පිළිතුරු ලියලා අප වෙත එවන්න. ආයිබෝවන්.